පිළිතුරංග වෙල්ලාලගේ ඔබ සියලු දෙනාම අද සම්බන්ධ වෙලා ඉන්නේ අපේ iTest ප්‍රෝග්‍රෑම් එක තුල අපේ ඔන්ලයින් විභාග මාලාවේ ප්‍රශ්න පත්‍ර 17 වෙනි ප්‍රශ්න පත්‍රයට අදාළ පිළිතුරු සාකච්ඡාවත් සමගින්. එතකොට ඔබ දන්නවා දැනටමත් අපි කෙටි ප්‍රශ්න 160ක් සාකච්ඡා කරලා ඉවරයි. අද දවසේ ප්‍රශ්න පත්‍රයත් එක්ක අපි කෙටි ප්‍රශ්න 170 කියන මට්ටම දක්වා අපි ළඟා වෙනවා. එතකොට අපේ පළවෙනි ප්‍රශ්නය බලන්න ඔබට ගොඩක් සමීප ප්‍රශ්නයක් දැන් අභිමතානුරූපී ප්‍රකාශය හඳුනා ගන්න කියලා. එතකොට මේ විභාග මාලාව තුළ මම ඔබට විවිධ සංසන්දනය කිරීම් ලබා දුන්නා. ඒ සංසන්දනය කිරීම අතර අපි කතා කරපු තවත් එක් සංසන්දනය කිරීමක් තමයි මේ යථානුරූපී ප්‍රකාශ සහ අභිමතානුරූපී ප්‍රකාශ අතර තියෙන වෙනස්කම්. එතකොට අපි හැමතිස්සෙම යථානුරූපී ප්‍රකාශ කියන ඒවා අපි කතා කරේ විචල්යන් අතර සම්බන්ධයක් නැත්නම් කිසියම් සිද්ධියක් පැහැදිලි කිරීමක්. ඒ වගේමයි මේ යථාරූපී ප්‍රකාශ අපිට සත්‍ය අසත්‍ය භාවය අපිට ඔප්පු කරන්න පුළුවන්. අපි සත්‍යාපනය කළ හැකි කියලා කතා කරා. ඊට පස්සේ මේ යථාරූපී ප්‍රකාශ විෂයානුබද්ධයි කියලා අපි කතා කරා. ඒ වගේමයි අභිමතානුරූපී ප්‍රකාශ කියලා කියන්නේ ඒවා පුද්ගලබද්ධ. ඒ වගේමයි මේවා සත්‍යාපනය කරන්න බෑ. ඇත්තද බොරුද කියලා කියන්න බෑ. හැබැයි අපිට ඒවට විවේචන ඉදිරිපත් කරන්න පුළුවන්. එන අපි එමු අපේ පළවෙනි ප්‍රශ්නේ අභිමතානුරූපී ප්‍රකාශය හඳුනා ගන්න. ඔබට මම මේ පිළිතුරු සෑම පිළිතුරක්ම මම ඔබට දැන් පැහැදිලි කරනවා. ඔබ අමතර දේවල් සටහන් කරගන්න. බලන්න පළවෙනි පිළිතුර. නිෂ්පාදන ආයතනයකට සම්පත්වල කාර්යක්ෂමතාව ඉහළ නංවා ගැනීමෙන් පිරිවැය අඩු කරගත හැකියි. මේ විචල්යන් අතර සම්බන්ධය. නිෂ්පාදන ආයතනයක් කාර්යක්ෂම වෙන්න පිරිවැය අනිවාර්යෙන්ම අඩු වෙනවා. එහෙනම් මේ විචල්යන් අතර සම්බන්ධයක්. එහෙනම් මේක යථාරූපී ප්‍රකාශයක්. දෙක පාරිභෝගික ආදායමත් සාමාන්‍ය භාණ්ඩයක ඉල්ලුමත් අතර ඇත්තේ ප්‍රතිලෝම සම්බන්ධතාවයකි. මේ කාරණාවට අපි ආවොත් එතන හැමතිස්සෙම පාරිභෝගිකයාගේ ආදායම වැඩි වෙද්දී සාමාන්‍ය භාණ්ඩයකට උදාහරණයක් තමයි ඔබ සටහන් කරගන්න සහල්. එතකොට අර පාරිභෝගිකයාගේ ඔබේ නිවසේ ඔබේ අම්මගේ තාත්තගේ මවගේ පියාගේ ආදායම් මට්ටම වැඩි වෙනවා කියන රැකියාවේ උසස් වීමක් සමග ආදායම් මට්ටම වැඩි වෙනවා කියලා කියන්නේ වෙනදා මාසයකට සහල් කිලෝ 50ක් ගෙනාවන දැන් ගේන ප්‍රමාණය යම්කිසි ප්‍රමාණයකින් වැඩි වෙනවා. ඒ කියන්නේ ආදායමත් වැඩි වෙනවා. ගේන සහල් කිලෝ ගානත් වැඩි වෙනවා. ඒ කියන්නේ මෙතන තියෙන අනුලෝම සම්බන්ධය. එතකොට මේ විචල්යන අතර සම්බන්ධතාවය අපිට වැරදි කියලා ඔප්පු කරන්න පුළුවන්. එහෙනම් මේකත් යථානුරූපී ප්‍රකාශයක්. තුන්වෙනි කරුණ. වෙළඳපොළ ආර්ථිකයක පෞද්ගලික ව්‍යවසාය ලාභ අරමුණින් නිපදවයි. වෙළඳපොළ ආර්ථිකයක් තුල අර තියෙන පෞද්ගලික ව්‍යාපාර ඒගොල්ලන්ගේ හැමතිස්සෙම අරමුණ වෙන්නේ ඒගොල්ලන්ගේ සානුබලය වෙන්නේ ලාභය. ඒතර මේක යම්කිසි සිද්ධියක් පැහැදිලි කිරීම. එන යථාරූපී ප්‍රකාශ. ඒ වගේම හතරවෙනි පිළිතුර කාලයේ හිඟ සම්පත. කාලය කියන එක ඔබට මට අපි හැමෝටම දිනකට පැය 24යි තියෙන්නේ. එන කාලය සියලුම දෙනාට පොදු කරුණක්. එන මේ කරුණ යම්කිසි සිද්ධියක් පැහැදිලි කිරීම යථාරූපී ප්‍රකාශ. එනම් මේ අභිමතානුරූපී ප්‍රකාශය අර පුද්ගල බද්ධ ප්‍රකාශය අර විවේචන ඉදිරිපත් කරන්න පුළුවන් ප්‍රකාශය තමයි. එනම් පිළිතුරු අංකය 5. සෑම කුටුම්බයකටම අත්‍යවශ්‍ය ආහාර සහනාධාරයක් ලබා දිය යුතුයි. දැන් ඔබට පැහැදිලි මෙහෙම කිව්වොත් තව කෙනෙක්ට කියන්න පුළුවන්. ඔබ දන්නවා සහනාධාර දෙන්න රජයේ වියදම් වැඩි වෙනවා. රජයේ වියදම් වැඩි වෙනවා කියලා කියන්නේ රජයේ ජනතාව මත පතිත ගන්න බදු බර වැඩි වෙනවා. එතකොට යම්කිසි තාර්කික පාරිභෝගිකයෙක් කියන්න බලන් සහනාධාර ලබා දීම නැවැත්විය යුතුයි කියලා හේතුව ඒවායේ ප්‍රතිපාක ගෙවන්න වෙන්නේ අදාළ මුළු මහත් සමාජයට. ඒක නිසා මේ සෑම කුටුම්බයකටම අත්‍යවශ්‍ය ආහාර සහනාධාරයක් ලබා දිය යුතුයි කියන කරුණ කෙනෙක් පක්ෂපාතීව කියද්දි තව කෙනෙක් ඒකට විපක්ෂව විවේචන ඉදිරිපත් කරන්න පුළුවන්. ඒක නිසා පළවෙනි ප්‍රශ්නෙට පිළිතුර අංක 5. ඊට පස්සේ ප්‍රශ්නාංක 2 බලන්න කියනවා. ආර්ථිකයක් සතු ස්වභාවික සම්පත් සම්භාරය යනුවෙන් අදහස් වන්නේ. මේ ස්වභාවික සම්පත් කියන්නේ භූමියට. ඔබ දන්න භූමිය කියන්නේ ස්වභාවිකව නැත්නම් ස්වභාව ධර්මයෙන් මිනිසාට ලැබී ඇති සියලුම දේවල්. ඒකට තමයි මේ ස්වභාවික සම්පත් ඔගේ නැත්නම් සම්භාරය කියලා කියන්නේ. එතකොට බලන්න පළවෙනි පිළිතුර. භූමිය හා ශ්‍රමය වශයෙන් පවත්නා මුළු සම්පත් ප්‍රමාණය වැරදි. හේතුව භූමිය විදිහට
විතරක් නෙමෙයි මේලා ශ්‍රමයක් ගාව ගන්න. දැන් අහන්නේ ස්වභාවික සම්පත් සම්භාරය කියන්නේ භූමිය ගැන. ශ්‍රමයේ සම්බන්ධතාවයක් නැහැ. එහෙනම් පළවෙනි පිළිතුර අපිට අයින් කරන්න පුළුවන්. ඊට පස්සේ අවසාන පිළිතුර බලන්න. ස්වභාව ධර්මයෙන් ලැබී ඇති සහ සැපීමේ පාලනයක් සිදු කළ නොහැකි ස්වභාවික සම්පත්. එතකොට ස්වභාව ධර්මයෙන් ලැබිලා තියෙනවා. ඒක හරියි. හැබැයි සැපීමේ පාලනයක් සිදු කළ නොහැකි කියන්න බෑ. ඔබ දන්නවා මිනිසාගේ අනිසි ක්‍රියාකාරකම් නිසා ස්වභාවිකව ලැබෙන සමහර දේවල් අපිට සීමා වෙන්න පුළුවන්. උදාහරණයක් වර්ෂාව. එතකොට මෙන්න මේ සැපීමේ පාලනයන් යම්කිසි ක්‍රියාකාරකම් තුලින් පාලනය වීමක් වෙන්න පුළුවන්. සැපීමට යම්කිසි බලපෑමක් වෙන්න පුළුවන්. ඒක නිසා ඒ පිළිතුරත් අපිට ඉවත් කරන්න වෙනවා. ඊට පස්සේ රටක වැසියන් විසින් යම් දෙන ලද අවස්ථාවක උපයෝජනය කර ලබන මුළු ස්වභාවික සම්පත් ප්‍රමාණය. යම් දෙන ලද අවස්ථාවක උපයෝජනය කරන ප්‍රමාණය කියන්නේ අර මේ අපි මේ කතා කරන පූර්ණ සේවා නියුක්තිය තුල. ඒ කියන්නේ මේ වෙලාවට ගන්න පුළුවන් සමස්ත. හැබැයි මේ භූමිය කියන්නේ තියෙන ඔක්කොම ටික. එහෙනම් තුන්වෙනි එක රජයේ පාලනයට යටත් වන සහ අනවසරෙන් භාවිතයට ගත නොහැකි සම්පත්. භූමිය කියන එක රජයේ පාලනය නෑ, ස්වභාව ධර්මයට අයිති දෙයක් මේ. ඒකේ හිමිකාරීත්වය රජය වෙන්නත් පුළුවන්, පෞද්ගලික අංශය වෙන්නත් පුළුවන්. එහෙනම් පිළිතුර අංක 2. යම් අවස්ථාවකදී රටක වැසියන් විසින් එරට පවතී යයි හඳුනාගෙන ඇති විවිධ ස්වභාවික සම්පත්. එහෙනම් පිළිතුර අංක 2 ප්‍රශ්න අංක 2. ඊට පස්සේ ප්‍රශ්න අංක 3. ශ්‍රමය අනිකුත් සියලුම සාධකවලට වඩා නශ්‍ය වන්නේයි පැවසෙන. මේ නශ්‍ය කියලා කියන්නේ බය වෙන්න වචනයක් නෙවෙයි. නශ්‍ය කියන්නේ ඉක්මනින්ම අර ඉවර වෙනවා කියන කරුණ. ඒ කියන්නේ මේක දැන් ශ්‍රමය කියන කරුණ දැන් ඔබ හිතන්න මේ වීඩියෝවේ පළවෙනි තප්පර කීපය. එතකොට ඒ තප්පර කීපේ මම ඒ කාලයත් එක්කම මගේ ශ්‍රමය වැය වෙලා ඉවර. නශ්‍ය වෙනවා කියලා කියන්නේ ඒ භාවිතයත් එක්ක මේ දේවල් ටික නැති වෙලා යනවා. භාවිතයත් එක්ක. එතකොට මේ කරුණ ඇතුලේ ශ්‍රමය අනිකුත් සාධක වලට වඩා නශ්‍ය වන්නේ පැවසෙන. ඔබ දන්නවා ප්‍රාග්ධන උපකරණයක් ගත්තොත් නැවත නැවත නිෂ්පාදනයට භාවිතා කරන්න පුළුවන්. එතන තියෙන ක්ෂය වීම භාවිතය තුල. භූමිය කියන කාරණාව නැවත නැවත යොදා ගන්න පුළුවන්. එතනත් වෙන්නේ සමහර දේවල් ක්ෂය වීම වලට භාජනය වෙනවා. එතකොට සමහර දේවල් අපිට ප්‍රතිස්ථාපනය කරන්න පුළුවන් භූමිය. සමහර දේවල් එහෙම කරන්න බෑ. ව්‍යවසායිකත්වය ඒකත් අර ජීව විද්‍යාත්මක සාධක. එතකොට මේ ශ්‍රමය කියන සාධකේ නශ්‍ය වෙනවා කියලා කියන්නේ අපි ශ්‍රමය තුල කතා කරනවා. ශ්‍රමය කාලයයි අතර අන්‍යෝන්‍ය සම්බන්ධයක් තියෙනවා. කාලය වැය වෙනවත් එක්කම ශ්‍රමය කියන සාධකයක් වැය වෙනවා. අපිට නැවත මේ දේවල් ලබා ගන්න බෑ. එහෙනම් වඩා නශ්‍ය වන්නේයි පැවසෙන්නේ. එහෙනම් ඔබට පැහැදිලි නශ්‍ය වෙනවා කියලා කියන්නේ ඉක්මනින් මේ දේවල් ටික ගෙවිලා යනවා. ඉවර වෙනවා. එහෙනම් පිළිතුරු අංකය 3 කාලය වැයවත්ම ඒහා සමග ශ්‍රමයේද පලාය. එහෙනම් කාලයත් එක්ක ඔබ ඔබගේ හොඳම යහළුවාට පාඩමක් කියලා දෙන්න උදේ 9ට පටන් ගත්තා නම් 9 මාර වෙනකොට ඔබේ ශ්‍රමය සහ ඒ කාලය ඒ කාරණා දෙකම නශ්‍ය වෙනවා. නැවත ඒ කාලය ගන්න බෑ. ඒ ශ්‍රමය නැවත ගන්න බෑ. ඔබ 11 වෙද්දි පාඩම කියලා දීලා ඉවරයි නම් ඒ පැය ගන්න නැවත ගන්න බෑ. ඒ ශ්‍රමය ගන්න බෑ. හේතුව මේක නශ්‍ය වෙනවා. කාලයත් එක්ක මේ දේවල් ටික ගලාගෙන යනවා. එහෙනම් තුන්වෙනි ප්‍රශ්නෙට පිළිතුර අංක 3. ඊට පස්සේ ප්‍රශ්න අංක 4. වෙළඳපොළ ආර්ථිකයක පාරිභෝගික ස්වාධිපත්‍යයක් පවතී යන්නේ අර්ථයවත්. ඔබ දන්න මේ පාරිභෝගික ස්වාධිපත්‍යය කියලා කියන්නේ අපි කතා කරන්නේ පාරිභෝගිකයා is a king, customer is a king කියලා. හරි. පාරිභෝගිකයා තමයි වෙළඳපොළ ආර්ථිකයක හැමදේම තීරණය කරන්නේ. හැමදේම තීරණය කරන්නේ. මේ පාරිභෝගිකයා ඉල්ලන්නේ මොනවද? මෙයාගේ ඉල්ලුම මත තමයි. මෙයාගේ ඉල්ලුම මත තමයි. මොන ව්‍යාපාරද වෙළඳපොලේ රැඳිලා තියෙන්නේ? මොන ව්‍යාපාරද වෙළඳපොලේ වැහිලා යන්නේ කියලා තීරණය. පාරිභෝගිකයා ඉල්ලන ව්‍යාපාර වෙළඳපොලේ රැඳෙද්දී පාරිභෝගිකයා ඉල්ලන්නේ නැති ව්‍යාපාර ටික වෙළඳපොලේ ඉවත් වෙලා යනවා. එහෙනම් මේ වෙළඳපොළ ආර්ථිකයක හැමතිස්සෙම පාරිභෝගික ස්වාධිපත්‍යයක් තියෙනවා. ඒ කියන්නේ පාරිභෝගිකයාට වමනා දේවල් ඉක්මනටම වෙළඳපොළ ආර්ථිකයක් සපයනවා. එහෙනම් බලන්න පිළිතුර අංක 1. තම සුබ සාධනයේ ඉහළ නංවා ගැනීමට සුදුසු දේ තේරීම මත අන්න පාරිභෝගිකයා හැමතිස්සෙම බලන්නේ එයාගේ සුබ සාධනය උපරිම කරගන්න. එයාට හම්බෙන ස්වාර්ථය උපරිම කරගන්න එයාගේ තේරීම මත ආර්ථිකයක සම්පත් විකල්ප අතර බෙදී යාම නිසායි.
එතකොට මේ පාරිභෝගිකයාගේ තේරීම කියන්නේ එයාගේ ඉල්ලුම. එයා තෝරන දේවල් ඉවර වෙන්නේ ඉල්ලුමකින්. එහෙනම් ඒ ඉල්ලුම මත තමයි අර තියෙන හිඟ සම්පත් වලින් කොච්චරක් මොන භාණ්ඩ නිෂ්පාදනයට දානවද කොච්චරක් මොන භාණ්ඩ නිෂ්පාදනයට දානවද කියලා තීරණය වීම වෙන්නේ. එතකොට පාරිභෝගිකයාගේ තේරීම තුල අන්තර්ගත නොවන භාණ්ඩ ඒ දේවල් නිෂ්පාදනයක් වෙන්නේ නැහැ. ඒ ව්‍යාපාර ආයතන වැහිලා යනවා. එන ඔබට පැහැදිලි. මේ පාරිභෝගික ස්වාධිපත්‍ය කියන කරුණත් එක්ක මෙතන හැමතිස්සම පාරිභෝගිකයාගේ තේරීම මත තමයි අර ආර්ථිකයේ තියෙන හිඟ සම්පත් ටික බෙදිලා යන්නේ. ඒ තුල තමයි තීරණය වෙන්නේ මොන ව්‍යාපාරද රැඳිලා ඉන්නේ, මොන අමුද්‍රව්‍යද භාවිතා කරන්නේ, මොන මිලටද භාණ්ඩ අලෙවි කරන්නේ, මොන භාණ්ඩද නිපදවිය යුත්තේ. මෙන්න මේ කියන සෑම කරුණක් පිටුපසම ඉන්නේ මෙන්න මේ පාරිභෝගික ස්වාධිපත්‍ය කියන කරුණ. ඊට පස්සේ පස්වෙනි එක මිශ්‍ර ආර්ථිකයක් සම්බන්ධව එකඟ විය නොහැකි ප්‍රකාශය කුමක්? මිශ්‍ර ආර්ථිකයක් සම්බන්ධව එකඟ නොවිය හැකි ප්‍රකාශය කුමක්ද කියලා අහන්න. බලන්න මිශ්‍ර කියලා කියන්නේ ඔබ දන්නවා වෙළඳපොළ ආර්ථිකයයි අනිත් පැත්තෙන් විධාන ආර්ථිකයයි. වෙළඳපොළ ධන විධාන ආර්ථිකය සමානයි මිශ්‍ර ආර්ථිකය. අපි කතා කරා කලින් මිශ්‍ර ආර්ථිකය. එතකොට මෙන්න මේ ෆෝමියුලා එකත් එක්ක අපි කතාවට ආවා. පළවෙනි පිළිතුර රාජ්‍ය හා පෞද්ගලික යන දෙයංශයම දේපල අයිතියක් පැහැදිලි. වෙළඳපොළ නම් පෞද්ගලික අංශයේ දේපල හිමිකාරීත්වයක් තියෙනවා. විධාන නම් රජයේ ඉන්නවා. මිශ්‍ර කියන්නේ මේ දෙකම ඉන්නවා. හරි. මිල ක්‍රමයයි සැලසුම් ක්‍රමයයි යන යාන්ත්‍රණයන් දෙකෙහිම ක්‍රියාකාරීත්වය. හරි. වෙළඳපොළ නම් මිල ක්‍රමය තියෙනවා. විධාන නම් සැලසුම් ක්‍රමය තියෙනවා. මිශ්‍ර කියන්නේ නයි දෙකම තියෙනවා. හරි. අවසාන පිළිතුර රජය පෞද්ගලික අංශයෙන් බදු අය කරයි. දැන් රජය ඉන්නවා නම් විධාන ආර්ථිකය තුල පෞද්ගලික අංශයේ වෙළඳපොළ ආර්ථිකය තුල ඉන්න රජයේ ක්‍රියාකාරීත්වය සඳහා රජයේ අදාළ වෙළඳපොළ ආර්ථිකයේ ඉන්න මේ පෞද්ගලික අංශයෙන් බදු අය කිරීමක් කරන එකත් හරි. 4 පෞද්ගලික අංශයට මිලෙන් සානුබල ලැබීම. පෞද්ගලික අංශය හැමතිස්සෙම යන්නේ අර මිල සංඥා මත තමයි යාගේ සානුබල තියෙන්නේ. හරි. එන එකත් හරි. එහෙනම් එකඟ නොවිය හැකි ප්‍රකාශය පිළිතුරු අංකය 3 සම්පත් බෙදී යාමේ අසමානතා නොපැවතීම කියන්න බෑ. රජයක් හිටියා කියලා ඒවා නැති වෙන්නේ නෑ. යම්කිසි අසමානතාවයක් තියෙනවා. හේතුව ඒ ශ්‍රමයේ තියෙන කුසලතාවය, ශ්‍රමයේ තියෙන වෙනස මත ඔබ හිතන්න උසස් පෙළ සහ උපාධි හදාරපු පුද්ගලයෙක් සහ සාමාන්‍ය පෙළ සාමර්ථයක් සහිත පුද්ගලයෙක් ගතොත් අනිවාර්යයෙන්ම ඒ කුසලතාවයේ වෙනසක් තියෙනවා. අධ්‍යාපනයේ ගුණාත්මක භාවයේ වෙනසක් තියෙනවා. එතකොට අනිවාර්යයෙන්ම ඔවුන්ගේ ආදායම අතර පරතරයක් හට ගන්නවා. ආදායම් සමානවම එකම අගයකින් බෙදිලා යනවා කියලා අපිට කියන්න බෑ. එහෙනම් සම්පත් බෙදී යාමේ අසමානතා නොපැවතීම කියන කරුණට අපිට එන්න බෑ. ඒ වගේමයි 6 වෙනි ප්‍රශ්නේ. බලන්න මේ ප්‍රශ්නේ කියවද්දී ඔබට මතක් වෙන්නේ මොකක්ද කියලා මෙතන. රජය පෞද්ගලික නිදහස යම් තාක් දුරකට සීමා කරමින් සමාජ සාධාරණත්වය තහවුරු වන අයුරින් මෙතන වැදගත්ම වචනේ තමයි මේ සමාජ සාධාරණත්වය. තහවුරු වන අයුරින් ක්‍රියාත්මක කරන වෙළඳපොළ ආර්ථික ක්‍රමයක් වඩාත් සුවිශේෂීව අර්ථ දැක්වුවොත් එය ඔබෙන් අහනවා කුමක්ද කියලා. ඔබ දන්නවා දෙවන ලෝක යුද්ධයෙන් පස්සේ ප්‍රමුඛ යුරෝපා රටවල් කිහිපයක් එකතු වෙලා බිහි කරගත්ත අර සමාජ සාධාරණත්වයේ මුල් කරගෙන ආර්ථික පද්ධතිය. අපි මේවා කතා කරන්නේ අර මිශ්‍ර ආර්ථික පද්ධතිවල විවිධාකාර වූ ස්වරූපයන් විදියට. එතන මේ මිශ්‍ර ආර්ථික කියන්නේ එතන අනිවාර්යයෙන්ම වෙළඳපොළ සහ විධාන කියන ආර්ථිකයන් දෙකේ එකතුවක් තියෙනවා. එතකොට මෙන්න මේ මිශ්‍ර ආර්ථික තුල අර දෙවන ලෝක යුද්ධයෙන් පස්සේ මේ සමාජ සාධාරණත්වය ඒ කියන්නේ අර දුප්පත් මිනිස්සයාට ආර්ථිකේ කඩාගෙන වැටෙන්න දෙන්නේ නැතුව සමාජ ආරක්ෂණ ජාලාව. ඒ කියන්නේ සමෘද්ධිය වේවා, වැඩිහිටි දීමනා වේවා, විශ්‍රාම වැටුප් ක්‍රම වේවා, විරකියාවෙන් පෙළෙන අයට වෙනම දීමනාවක් වේවා. මේ ආදී වශයෙන් රජය අර ආර්ථිකයක් තුල ඉන්න සියලුම පුරවැසියන්ට ආරක්ෂණ ජාලාවක් මේ වගේ වසංගත තත්වයක් හමුවේ ඒ පුද්ගලයන්ගේ දරිද්‍රතාවය උග්‍ර වෙන්න දෙන්නේ නැතුව ඒගොල්ලන්ට හැමතිස්සෙම ආරක්ෂාවක් ලබා දෙන රජය පුළුල් ආරක්ෂණ ජාලාවක් ක්‍රියාත්මක කරන ආර්ථික පද්ධතියක් තමයි මේ සමාජ සාධාරණත්වයේ තහවුරු කරන වෙළඳපොළ ආර්ථික ක්‍රමයක් කියලා අපි කතා කරන්නේ. අපි මේකට ලස්සන නමක් කියනවා. සමාජ ඊය වෙළඳපොළ ආර්ථික කියලා. එහෙනම් 6 වෙනි ප්‍රශ්නෙට පිළිතුර අංක 5 සමාජ ඊය වෙළඳපොළ ආර්ථිකය කියන පිළිතුර.
ප්‍රශ්නාංක 7 බලන්න කියනවා කිසියම් ආර්ථිකයක සම්පත්වල පොදුවේ විරකියාවක් පවතී නම් නිෂ්පාදන ක්‍රියාවලියේදී කියලා ඔබට පිළිතුරු පහක් දීලා තියෙනවා. එතකොට අපි කලින් iTest කලින් ප්‍රශ්න පත්‍රයේදී අපි සාකච්ඡා කිරීම කරා 16 වෙනි ප්‍රශ්න පත්‍රය සාකච්ඡා කරද්දී මේ පොදුවේ විරකියාවක් කියලා කියන්නේ මොකක්ද කියන කරුණ. ඒ කියන්නේ ශ්‍රමයත් සේවා වියුක්තයි, භූමියත් සේවා වියුක්තයි, ප්‍රාග්ධනයත් සේවා වියුක්තයි, ව්‍යවසායකත්වයත් සේවා වියුක්තයි. නම් මේ පොදුවේ සේවා වියුක්තයක් තියෙන අවස්ථාවක් කියලා කියන්නේ අපිට නිෂ්පාදන හැකියා මායිම් වක්‍රයකින් මේ කරුණ ඇන්දෝ. මෙතන ප්‍රාග්ධන භාණ්ඩ, මෙතන පරිභෝජන භාණ්ඩ කියලා මම ගත්තොත් පරිභෝජන භාණ්ඩ මම මේ විදියට නිෂ්පාදන හැකියාව වක්‍රය ඇන්දෝ. නිෂ්පාදන හැකියාව වක්‍රය. එතකොට මෙන්න මේ වගේ ලක්ෂයක තමයි කටයුතු කරන්නේ. පොදුවේ සේවා වියුක්තියක් කියලා කියන්නේ ඒ ලක්ෂය වගේ තැනක. එතකොට මම මෙතෙන්ට අදාළව ඔබට අගයන් කීපයක් දුන්නොත් ඒ කියන ලක්ෂයට අදාළව මෙතන ඒ කියන ලක්ෂයට අදාළව ප්‍රාග්ධන භාණ්ඩ 10යි පරිභෝජන භාණ්ඩ 20යි කියලා 20යි. එතකොට ඔබට පැහැදිලි මේ වෙලාවේ මම මෙහෙම ගත්තා. මෙන්න මේ A කියන ලක්ෂයේ ඉඳලා හරි තිරස් අතට B කියන ලක්ෂයට ගමන් කරොත් ඔබට පැහැදිලි ප්‍රාග්ධන භාණ්ඩ නිෂ්පාදනය 10මයි, හැබැයි පරිභෝජන භාණ්ඩ නිෂ්පාදනය 60 දක්වා වැඩි වෙනවා. 60 දක්වා වැඩි වෙනවා. ඒ වගේමයි A කියන ලක්ෂයේ ඉඳලා හරි සිරස් අතට මෙන්න මේ දක්වා ගමන් කරොත් මම C කියලා ගත්තොත් එතකොට ඔබට පේනවා පරිභෝජන භාණ්ඩ 20මයි, ප්‍රාග්ධන භාණ්ඩ වැඩි වෙනවා 30 දක්වා. ඒ වගේමයි A කියන ලක්ෂයේ ඉඳලා වෙනත් ඕනෑම මේ අතරමැද තැනකට අපි ගමන් කරොත් මම D කියලා ගන්නම්. ඔබට පේනවා මෙතන එක පැත්තකින් ප්‍රාග්ධන භාණ්ඩත් 20 දක්වා වැඩි වෙද්දී අනිත් පැත්තේ මෙන්න මේ පරිභෝජන භාණ්ඩ 40 දක්වා වැඩි වෙනවා. එතකොට ඔබට පැහැදිලි අර පොදුවේ විරකියා තත්වයක් තියනවා කියලා කියන්නේ අපිට මෙන්න මේ භාණ්ඩවල නිෂ්පාදනය A සිට B දක්වා ගියොත් වැඩි වෙන්නේ පරිභෝජන භාණ්ඩ විතරයි. A සිට C දක්වා ගියොත් වැඩි වෙන්නේ ප්‍රාග්ධන භාණ්ඩ විතරයි. කැපකිරීමක් නැහැ. හේතුව කැපකිරීමක් නැහැ කියන්නේ A කියන ලක්ෂයටත් පරිභෝජන භාණ්ඩ 20යි, C කියන ලක්ෂයටත් පරිභෝජන භාණ්ඩ 20යි. එහෙනම් අඩු වෙන්නේ නැහැ. එයා එතනමයි. A සිට B දක්වාවත් එහෙමයි. මේ ප්‍රාග්ධන භාණ්ඩ නිෂ්පාදනය අඩු වෙන්නේ නැහැ. පරිභෝජන භාණ්ඩ නිෂ්පාදනය වැඩි වුණා කියලා. ඒ වගේමයි A සිට D දක්වා ගියොත් භාණ්ඩ වර්ග දෙකේම නිෂ්පාදනය වැඩි වෙනවා. කාවත් අඩු වෙන්නේ නැහැ. ඒ කියන්නේ මෙන්න මේ පොදුවේ විරකියා තත්වයක් තියෙනවා නම් නිෂ්පාදන ක්‍රියාවලියේදී පිළිතුරු අංකය 5. නිෂ්පාදනය වැඩි කිරීමේදී ආවස්තික පිරිවැය බිහිනව. ඔබට පැහැදිලි මම අවස්ථා 3කින් උදාහරණ දුන්නා. එහෙනම් මේ වෙලාවේ නිෂ්පාදනය වැඩි කරද්දී ආවස්තික පිරිවැය බිහි වෙන්නේ නැහැ. එහෙනම් ප්‍රශ්න අංක 7ට පිළිතුර අංක 5. ඒ වගේමයි 8 වෙනි ප්‍රශ්නයටත් මම මේ දත්ත වලින් මාව 8 වෙනි ප්‍රශ්නයට ඔබ බලන්න. මෙතන කියන්නේ පහත සඳහන් ප්‍රකාශ අතුරින් ආවස්තික පිරිවැය නිවැරදිව දැක්වෙන්නේ කියලා. පහත සඳහන් ප්‍රකාශ අතුරින් ආවස්තික පිරිවැය නිවැරදිව දැක්වෙන්නේ. එතකොට මේ ආවස්තික පිරිවැය කියන කරුණ හැමතිස්සෙම අපි කතා කරන්නේ වක්‍රය මත ලක්ෂයන් එක්ක. ඔබ හිතන්න D සිට B දක්වා සංයෝගය වෙනස් වෙනවා කියලා. D සිට B දක්වා. එතකොට ඔබ බලන්න D සිට B දක්වා එනවා කියලා කියන්නේ මේ පරිභෝජන භාණ්ඩ 40 සිට 60 දක්වා වැඩි වෙද්දී ප්‍රාග්ධන භාණ්ඩ 20 ඉඳලා 10ට අඩු වෙනවා. ඒ කියන්නේ මෙන්න මේ ප්‍රශ්නය ඇතුලේ අර ආවස්තික පිරිවැයක් නිවැරදිව දැක්වෙන්නේ මොකක්ද කියලා. ආවස්තික පිරිවැයක් තියනවා කියන්නේ හැමතිස්සෙම නිෂ්පාදනය කරද්දී තව භාණ්ඩයක් අඩු කරන්න වෙනවා. ඒකයි අපි ආවස්තික පිරිවැය කියන්නේ කැපකිරීම. එහෙනම් බලන්න පිළිතුරු අංකය 4 අදාළ භාණ්ඩය නිපදවීම සඳහා කැප කළ අනෙක් භාණ්ඩයේ ප්‍රමාණය. එතකොට මෙන්න මේ පරිභෝජන භාණ්ඩ 40 ඉඳලා 60ට මෙන්න මේ 20කින් වැඩි වෙද්දී අනිත් පැත්තෙන් කැප කරනවා ප්‍රාග්ධන භාණ්ඩ 20 ඉඳලා 10ට. මෙන්න මේ වෙනස තමයි අපි කියන්නේ මේ පරිභෝජන භාණ්ඩ නිෂ්පාදනයේ ආවස්තික පිරිවැය කියලා කියන්නේ මෙන්න මේ 20 ඉඳලා 10ට අඩු වෙන 10. පැහැදිලි? එහෙනම් 8 වෙනි ප්‍රශ්නයට පිළිතුර අංක 4
අදාළ භාණ්ඩය නිපදවීම සඳහා කැප කළ අනික් භාණ්ඩයේ ප්‍රමාණය. ඊට පස්සේ 9 වෙනි ප්‍රශ්නයත් අපි මේකත් එක්කම එමු. එතකොට ඔබ බලන්න මම දැන් කළු පෑන සහ කොළ පෑනින් මම මේකට ඕනේ කරන දත්තයන් ටික ලකුණු කරන්නේ. එතකොට රටක විභව නිෂ්පාදන ධාරිතාව පුළුල් වීමක් නිසා මේ විභව නිෂ්පාදන ධාරිතාවය කියන්නේ මොකද්ද? විභව කියන්නේ මේ නිෂ්පාදන හැකියාව වක්‍රය. විභව නිෂ්පාදන ධාරිතාවය කියන්නේ එහෙනම් මේ නිෂ්පාදන හැකියාව වක්‍රය කියන කරුණ ඒක පුළුල් වෙනවා කියලා කියන්නේ නිෂ්පාදන හැකියාව වැඩි වෙනවා. ඒ කියන්නේ ආර්ථික වෘද්ධියක්. ඔබ දන්නවා එතකොට මෙතන සමාන්තරව විතැන් වෙන්නත් පුළුවන්. නිහමා වක්‍රය සමාන්තරව විතැන් වෙන්නත් පුළුවන්. නැත්තම් නිහමා වක්‍රය අසමානව විතැන් වෙන්නත් පුළුවන්. අසමානව. එක පැත්තකින් වැඩි, දැන් ඔබට පේනවා මෙහෙම විතැන් වුණොත් එක පැත්තකින් වැඩි, අනිත් පැත්තෙන් අඩුයි. එතකොට මෙන්න මේ ප්‍රාග්ධන භාණ්ඩ පැත්තෙන් ලොකු විතැන් වීමක් තියෙනවා. ඒ වගේමයි මෙන්න මේ පරිභෝජන භාණ්ඩ පැත්තේ ඉතාමත් අඩු විතැන් වීමක් තියෙනවා. පොඩි විතැන් වීමක් තියෙනවා. අපි ඒක මේ විදිහට ගත්තොත් හරි. එතකොට අසමබර විතැන් වීම. ඒ වගේමයි මේක ආංශික විතැන් වීමක් වෙන්නත් පුළුවන්. ඔබ දන්නවා ආර්ථික වෘද්ධිය කියන කාරණා අපිට කැමති විදිහකට පෙන්වන්න පුළුවන්. එතකොට ඒක සමබර වෙන්න පුළුවන්, අසමබර වෙන්න පුළුවන්, නැත්නම් මේ විදිහේ ආංශික විතැන් වීමක් වෙන්නත් පුළුවන්. ආංශික කියලා කියන්නේ දැන් මේ ඔබට පේන මේ ප්‍රාග්ධන භාණ්ඩ පැත්තෙන් විතරයි විතැන් වෙලා තියෙන්නේ. එතකොට පරිභෝජන භාණ්ඩ පැත්තේ වෙනස් වෙන්නේ නැහැ. කලින් තැනමයි. එහෙනම් රටක විභව නිෂ්පාදන ධාරිතාව පුළුල් වීමක් නිසා මොකද වෙන්නේ? පිළිතුරු අංකය 5. නිෂ්පාදන හැකියාව වක්‍රයේ පිටතට විතැන් වෙනවා. ඒ කියන්නේ දකුණට යනවා. ඒ කියන්නේ නිහමා වක්‍රය හරි. දකුණට විතැන් වීමක් කියන්නේ ඒක ASCII හැංගිලා තියෙන ආර්ථික වෘද්ධිය. එතකොට මෙන්න මේ ආර්ථික වෘද්ධියට මොනවද හේතු? එකක් සම්පත් සම්භාරය වැඩි වෙන්න පුළුවන්. දෙක සාධක ඵලදායීතාවය වැඩි වෙන්න පුළුවන්. නැත්නම් තාක්ෂණය දියුණු වෙන්න පුළුවන්. දැන් බලන්න 10 වෙනි ප්‍රශ්න. ආර්ථික වෘද්ධි ක්‍රියාවලියේ අසමතුලිතතාවක් සඳහා පහත සඳහන් කවර වෙනස් වීමක් හේතු විය හැකියි? අන්න අසමතුලිතතාවය. ඒ කියන්නේ අක්ෂ දෙකේම සමාන විදිහට නෙමෙයි දැන් මේ වෙලාවේ ආර්ථික වෘද්ධිය ඇති වෙන්නේ. දැන් ඔබට පේන මේ අවස්ථාවේ මේ කොළ පෑනෙන් මම ඇඳලා තියෙන්නේ. ප්‍රාග්ධන භාණ්ඩ පැත්තෙන් නිහමා වක්‍රය දකුණට විතැන් වෙලා හැබැයි පරිභෝජන භාණ්ඩ වලට බලපෑමක් වෙලා නැහැ. අන්න අසමතුලිත. එහෙනම් මේ අසමතුලිතතාවක් සඳහා පාත් සඳහන් කවර වෙනස් වීමක් හේතු විය හැකියි? එහෙනම් පිළිතුර අංක 1. තාක්ෂණික දියුණුව කිසියම් සුවිශේෂී ක්ෂේත්‍රයකට සීමා වීම. එහෙනම් ඔබට පැහැදිලි මේ වෙලාවේ මේ තාක්ෂණික දියුණුව හටගන්න මෙන්න මේ ප්‍රාග්ධන භාණ්ඩ ක්ෂේත්‍රය. එහෙනම් මේ පැත්තෙන් විතරක් නිෂ්පාදන හැකියාව වක්‍රය ඔන්න දකුණට යනවා. හැබැයි පරිභෝජන භාණ්ඩ වලට බලපෑමක් වෙන්නේ නැහැ. එතන අර කලින් තැනමයි. එතන පැහැදිලි. එහෙනම් මෙන්න මේ ආර්ථික වෘද්ධි ක්‍රියාවලිය අසමතුලිතතාවක් සඳහා හේතු විදිහට අපිට ගන්න පුළුවන් පිළිතුරු අංකය 1 තාක්ෂණික දියුණුව කිසියම් සුවිශේෂී ක්ෂේත්‍රයකට සීමා වීම කියන කරුණ. එහෙනම් ඔබට පැහැදිලි අපි මේ දක්වන්න කෙටි ප්‍රශ්න 170ක විවරණ ඔබට කෙටි සටහන් සමගින් අපි සාකච්ඡා කරලා තිනවා. ඔබට නැවත නැවත මේ විභාග වලට මුහුණ දෙන්න පුළුවන්. පළවෙනි විභාගයේ ඉඳලා මේ දක්වා ඔබ කැමති වාරයක් මේ අදාළ වීඩියෝවට පහලින් තියෙන ඩිස්ක්‍රිප්ෂන් එක යටතේ ඒ ප්‍රශ්න පත්‍රයට ඔබ යන්න, ඔන්ලයින් ප්‍රශ්න පත්‍රයට මුහුණ දෙන්න, පිළිතුර සබ්මිට් කරන්න, ඔබේ ලකුණු ටික ඔබට ලැබෙයි. ඒ අඩුපාඩු ටික හදාගන්න ඔබ මේ වීඩියෝ කැමති වාරයක් වීඩියෝ නැරඹීම සහ වැදගත්ම දේ ඔබට ප්‍රශ්න පත්‍රය කැමති වාරයක් කිරීමේ හැකියාව තියෙනවා. ඔබ අලුතෙන් සම්බන්ධ වෙන ශිෂ්‍යයෙක් නම් අනිවාර්යයෙන්ම පළවෙනි වීඩියෝවේ ඉඳලා මේ අදාළ ඩිස්ක්‍රිප්ෂන් එක තුල බලන්න ඔබට මේ ප්‍රශ්න පත්‍ර වලට මුහුණ දෙන්න හැකියාව තියෙනවා. එහෙනම් අපි ප්‍රශ්න පත්‍ර අංක 18 පිළිතුරු සාකච්ඡාවක් සමගින් අපි ඉදිරියේදී මුණ ගැහෙමු.